නිරෝධ කරන්නේ කොහොමද එහෙනම්? සමුදය නිරෝධ කරන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා එකම එක ක්‍රමවේදයයි තියෙන්නේ, වෙන ක්‍රම නැත. දුක්ඛ නිරෝධගාමී පටිපදාරිය සත්‍ය මජ්ක්‍ධිමා පටිපදා. මජ්ක්‍ධිමා පටිපදා. එතකොට අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ කියන මජ්ක්‍ධිමා පටිපදා. එහෙමනම් අපි දැන් තේරුම් ගත්තා අර සමුදය බිහි කර කර දුකක් පවත්වාගෙන යන්න නම් අපිට සිද්ධ වෙනවා රාගයෙන් ක්‍රියා කරන්න, ද්වේෂයෙන් ක්‍රියා කරන්න, මෝහයෙන් ක්‍රියා කරන්න, හෙවත් රාගයේ මත් වෙලා ක්‍රියා කරන්න, ද්වේෂයේ මත් වෙලා ක්‍රියා කරන්න, මෝහයේ මත් වෙලා ක්‍රියා කරන්න. අර එතන තමයි කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම බිහි කරගන්න තැන. එහෙමත් නැත්නම් පුණ්‍ය කම්ම, පාප කම්ම, ධ්‍යාන කම්ම. එහෙමනම් අපි රාගයේ මත් වෙනවා, ද්වේෂයේ මත් වෙනවා, මෝහයේ මත් වෙනවා. එහෙමනම් ඒ මත්වීමෙන් මිදී නිදහස් වෙන පිළිවෙත ප්‍රතිපදාව. මජ්ජි කියන්නේ මත් වෙනවා, මා කියන්නේ මිදී නිදහස් වෙනවා. එහෙමනම් මජ්ජි මා පටිපදා. හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදා. එනිසා බුදුහාරෝ පෙන්වලා දෙන්නේ එකම ක්‍රමයයි තියෙන්නේ. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. හැබැයි බුදුහාර බොහොම පැහැදිලිව පෙන්නලා දෙනවා මේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ හෙවත් මෙන්න මේ දුක්ඛ නිරෝධගාමී පටිපදාව හෙවත් මෙන්න මේ මජ්ක්‍ධිමා පටිපදාව යමෙක් අනුගමනය කරනවා නම් අන්න එතන බුදුහාඳුරෝ පෙන්නලා දෙන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මමත් බලගැන්වෙන්න ඕන. බලගැන්වෙන්න ඕන. සතර සතිපට්ඨානය බලගැන්වෙන්න ඕන. සතර සම්මප්පදාන බලගැන්වෙන්න ඕන. සතර ඉර්ධිපාද බලගැන්වෙන්න ඕන. පංච ඉන්ද්‍රිය බලගැන්වෙන්න ඕන. පංච බල බලගැන්වෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්න ඕන. සත්ත බොජ්ජංග බලගැන්වෙන්න ඕන. මේක වෙන් කරන්න බෑ. එකම පැකේජ් එකක්. ඔක්කොම තියෙන එකම මල්ලක් වගේ එකක්. කැමති කැමතියට මේක එක එකව ගන්න, එක එකව බල ගන්නවන්න එහෙම කරන්න බෑ. බල ගැන්නුනොත් 37ම බල ගැන්වෙන්න ඕන. බල ගැන්නුනේ නැත්තම් බල ගැන්නුනේ නැහැ. ඒක තීරුම් ගන්න. අපි දැන් එහෙනම් බලමු මෙන්න මේ කියන මජ්ක්‍ධිමා පටිපදා හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බල ගන්නවන්නේ කොහොමද? මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය බල ගැන්නුවොත් තමයි සමුදය නිරෝධ වෙන්නේ. ඒක තමයි බුදුහාරුව අපිට පෙන්වලා දෙන සමුදය නිරෝධ කරන්න නම් අපි මේ ආනපාන සති සමාධි භාවනාව වඩන්න ඕන. ආනපාන සති සමාධි. අපි දැන් තේරුම් ගන්න ඕන. අපි මේ භාවනාව කරන්නේ මොනාටද? මේ සිතේ උපදින්න එන සංඋදය වීම නවත්වන්න. ඒ කියන්නේ රාගය ඉපදීම නවත්වන්න, ද්වේෂය ඉපදීම නවත්වන්න, මෝහය ඉපදීම නවත්වන්න. හෙවත් රාගය මේ සිතෙන් ප්‍රාහණය කරන්න, ද්වේෂය ප්‍රාහණය කරන්න, මෝහය ප්‍රාහණය කරන්න. අනේ අපි තේරුම් ගන්න මොනවාද අපි මේ භාවනාවෙන් හෙවත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීමෙන් මොනවාද ප්‍රාහණය කරන්න ඕනේ, පාන කරන්න ඕනේ කියලා. රාගය, ද්වේෂය, මෝහය. ඔන්න පාන කරන්න ඕන දේවල්. එහෙමනම් මොනවාද අපි ආන කරන්න ඕනේ? ඒකට තමයි බුදුහාර අපිට සතර කමඨහන් පෙන්නලා දෙන්නේ. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යකා භික්ඛු භාවේය සීලවා. තවත් විදිහකට කිව්වොත් රාගයෙන් මිදී නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ අපි? මේ සතර කමඨහන්
සමත විපස්සනා වශයෙන් සමත විපස්සනා යුගනද්ද භාවනාව බුදුහාරු භාවනා ක්‍රම 4ක් පෙන්වලා දීලා තියෙනවා. හැබැයි නිර්දේශ කරලා තියෙන්නේ සමත විපස්සනා යුගනද්ද භාවනාව තමා අඩුම කාලයකින් වැඩිම ප්‍රතිඵලයක් උදා කරලා දෙන භාවනාව. එහෙමනම් අපි සතර කමඨහන් වඩනකොට මොකද වෙන්න ඕනේ? සමත විපස්සනා වශයෙන් ආනපාන සති සමාධිය බලගැන්වෙන්න ඕන. මොකද ආනපාන සති සමාධිය බලගැන්වෙනකොට තමයි මජ්ක්‍ධිමා පටිපදාව බලගැන්වෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ඕන. එහෙනම් බුදුහාර පෙන්ලා දෙනවා අපිට රාගයක් උපදින්න නම් මොකද කරන්න ඕනේ අපි? වහාම අසුභානුස්සති. ඒක තමයි සමතය. සමතේ විතරක් වැඩුවට හරියන්නේ නැහැ. එහෙනම් විපස්සනාවත් වඩන්න ඕන. ඇයි ඒ රාගයක් උපදින්න ආවේ? ඒක තමයි මෝහය. එහෙනම් මෝහයත් උතුරන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕනේ? මරණානුස්සති වඩන්න ඕන. අන්නේමනම් උපදින්න ආපු රාග බීජය උදුරා දමන්න පුළුවන්. බුද්ධානුස්සති. අන්නේමනම් රාගයෙන් වෙන් වෙන ක්‍රමවේදය, රාගයේ විතරාගී කරන ක්‍රමවේදය, හෙවත් සමුදය නිරෝධ කරන ක්‍රමවේදය. ද්වේෂයක් උපදින්නයි එන්නේ. මොකද කරන්න ඕනේ? මෙත්තානුස්සති. ඒක තමයි සමතය. ඒක විතරක් වඩලා හරියන්නේ නෑ. ඇයි ද්වේෂයක් උපදින්න ආවේ? මෝහය. අර සිතේ ඇති කරගෙන තියෙන නිච්ච සුඛාත්ත භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. ඒකට නම් මෙන්න මේ අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කරන්න ඕන. අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කරලා නිච්ච සුඛාත්ත භාවයෙන් මිදී නිදහස් වෙන්න ඕන. නිච්ච සුඛාත්ත භාවයෙන් මරන්න ඕන. මරණානුස්සති. අන්න එහෙමනම් උපදින්න ආපු ද්වේෂ බීජය උදුරා දමනවා. බුද්ධානුස්සති. පූර්ණේ වෙන්න ඕන. අන්න එහෙනම් ද්වේෂයෙන් මිදී නිදහස් වෙන ආකාරය, ද්වේෂයේ විත ද්වේෂී කරන ආකාරය. ඒක නිසා සුතවත් ආර්ය ශාවකයෙක් මෙන්න මේ ආකාරයට රාගයයි ද්වේෂයයි උදුරා දමන්න කටයුතු කරනවා නම් අන්න එහෙම කරගෙන යනකොට ඔහුට මෝහයත් ගෝචර වෙන්න පටන් ගන්නවා. එහෙනම් මොකද කරන්න ඕනේද? මෝහයට සමතයක් නෑ. කෙලින්ම විපස්සනා වඩන්න ඕන. මරණානුස්සති වඩන්න ඕන. නිවැරදිව වැඩුවා නම් උපදින්න ආපු මෝහ බීජය ඉදිරිලා තියෙන්න ඕන. බුද්ධානුස්සති වැඩිලා තියෙන්න ඕන. අන්න එහෙනම් මෝහයෙන් වෙන් වෙන ක්‍රමවේදය, මෝහය විත මෝහී කරන ක්‍රමවේදය. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් තේරුම් ගත්තා අපි මොනවාද පාන කරන්න ඕනේ? මොනවාද ආන කරන්න ඕනේ? කවුද දැන් මේ තීරණය කළේ මොනවාද ආන කරන්න ඕනේ මොනවාද පාන කරන්න ඕනේ කියලා? මොන න්‍යායට අනුවද? මොන ඒකකයට අනුවද? සති. කැමැති කෙනාට කැමැති විදිහට තමා කැමති දේවල් ආශ්‍රය කරන්නයි, තමා කැමති දේවල් ප්‍රාහණය කරන්නයි. එහෙම කරලා හරියන්නේ. බුදුහාරෝ මෙන්න මේ හොයාගත්තු න්‍යාය හේතුඵල ධර්මයට අනුව තමයි බුදුහාමරෝ තමයි මේ හේතුඵල ධර්මයේ කියන න්‍යායට අනුව තමයි මොනවාද සිත පිරිසිදු වෙන අරමුණු, මොනවාද සිත අපිරිසිදු වෙන අරමුණු, මොකද්ද කුසලයේ, මොකද්ද අකුසලයේ. එනම් මේ සති කියන්නේ ඒකකයක්. මිනුම් ඒකකයක්, මිනුම් දණ්ඩක්. හෙවත් හේතුඵල ධර්මයට බහා ගලපා බලා, ණය විනයට සසඳා බලා සිත පිරිසිදු වෙන අරමුණු ආශ්‍රය කරන්න ඕන, සේවනය කරන්න ඕන. සිත පිරිසිදු වෙන අරමුණු ප්‍රාහණය කරන්න ඕන, පාන කරන්න ඕන, න සේවිතබ්බා කරන්න ඕන. ඔන්න ඒ ක්‍රියාවලිය කරන්න අපි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඕන. සමාධි. අන්න එහෙමනම් ආන පාන සති සමාධි.
ඒක නිසා අපි සතර කමඨහන් වඩනවා නම් අන්න එතන ආන පාන සති සමාධි පූර්ණය වෙනවා. සමත විපස්සනා පූර්ණය වෙනවා. අපි නිවැරදි ආකාරයට මෙන්න මේ සතර කමඨහන් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වැඩුවා නම් අන්න සමුදය නිරෝධ වෙන්න ඕන. සමුදය නිරෝධ වෙන්න නම් අපි මේ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව සතර කමඨහන් වඩනකොට මජ්ක්‍ධිමා පටිපදා හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන්වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. අපි දැන් යන පොඩි උදාහරණයක් අරන් බලමු. අපි මෙන්න මේ කියන ආකාරයට සතර කමඨහන් වඩනකොට මෙන්න මේ කියන ආනපාන සති සමාධිය කොහොමද පූර්ණය වෙන්නේ? කොහොමද මේ මජ්ක්‍ධිමා පටිපදා හෙවත් අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ පූර්ණය වෙන්නේ කොහොමද බලගැන්වෙන්නේ කියලා. අපි පොඩි උදාහරණයක් ගමු. ඔන්න දැන් අපි පාරේ යනකොට දෙවටක යනකොට කවුරු හරි අපිට ඇනුම් පදයක් කිව්වා. අන්න දැන් ඇනුම් පදය හිච්ච ගමන් අපිට මොකද වෙන්නේ? ද්වේෂයක් උපදින්න එනවා. අසුතවත් පුතග්ජනෙක් නම් ද්වේෂය උපදිනවා. මනසාචේ පදුට්ටේ. දැන් මේ පුද්ගලයා නිකන් ඉන්නවද? නෑ. අර ඇනුම් පදේ කියපු පුද්ගලයාට තවත් ඇනුම් පද කුණුහරුප කියනවා. මං අහනවා. අපිට මේ ඇනුම් පදේ ඇහිලා ද්වේෂයක් උපදිනවා කියන අවස්ථාවේ අපිට ඒක සිතේ කොයි වගේද දැනෙන්නේ? සිත නිකන් මොනා කරනවා වගේද? මේ අයට මේ ඇත්තන්ට ද්වේෂයක් උපදිනකොට සිතේ කොයි වගේද ඒක දැනෙන්නේ? සිත නිකන් මොනා කරනවා වගේද? සිත නිකන් එයා කන්ඩිෂන් කළා වගේ. නෑ එහෙනම් කොයි වගේද? මේ සිත දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, ගිනි ගන්නවා. මේ සිතේ වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක්, විකෘති ඥාන ශක්තියක්, විඥාන ශක්තියක් උපදිනවා. දැන් මේ විඥාන ශක්තිය, විකෘති ඥාන ශක්තිය අපි මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ දැන්? පිට කරන්න ඕන. කොහෙන්ද පිට කරන්න පුළුවන්? වචනයෙන් පිට කරන්න ඕන. අන්න එහෙමනම් දැන් මනසාචේ පදුට්ටේන බහසති යන්න වචනය පිරිසිදු වෙනවා. දැන් මේ ජනිත වෙන විකෘති ඥාන ශක්තිය තව තවත් බලවත් නම් දැන් කොහෙන්ද පිට කරන්න ඕනේ? ක්‍රියාකාරකමෙන් පිට කරන්න ඕන. අන්න දැන් එහෙනම් අපි මුලින්ම මනසාචේ පදුට්ටේන උන ඇනුම් පදයක් ඇහිලා ස්පර්ශ ආයතන 6න් එකකට රූපයක් ස්පර්ශ වීම නිසා මනසාචේ පදුට්ටේන වුණා. අන්න එතන එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ උපාදානයක් සිද්ධ වෙනවා. හැවත් විඥාන ශක්තියක් උපදිනවා. මේ විකෘති ඥාන ශක්තිය දැන් අපි පිට කරන්න ඕන. එහෙනම් මනසාචේ පදුට්ටේන කියන තැන මනෝ කර්මයේ දැනටමත් බිහි වෙලා අවසන්. අන්න දැන් එන වචනය අපිරිසිදු කරගන්නවා නම් වචීකම්. අන්න එහෙමනම් මනසාචේ පදුට්ටේන බහසති. විකෘති ඥාන ශක්තිය තව තවත් බලවත් නම් අපි දැන් ඒක ක්‍රියාකාරකමෙන් පිට කරන්න ඕන. අන්න දැන් අපි එහෙනම් කඩු පොළු මුගුරු අරගෙන ගහන්න කපන්න කොටන්න මරන්න යනවා. අන්න එහෙමනම් මනසාචේ පදුට්ටේන බහසතිවා කාරෝ. අන්න තුන් දොරින්ම කර්මය බිහි කරගත්තා. තීනි දුෂ්චරිතය දස අකුසලයක් බලගෙන්නුවා. මිච්ඡා පටිපදා. අපි දැන් බලමු එහෙනම්. ඒ අසුතවත් පුතඥයෙක්නේ. සුතවත් ආර්ය ශාවකයෙක් නා. ඕන දැන් පාරේ යනකොට ඇනුම් පදයක් ඇහුණා. මොකද වෙන්න යන්නේ දැන්? දේශය උපදින්නයි යන්නේ. අන්න පජානාති වුණා. වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන වෙනස හඳුනා ගත්තා. වර්තමාන මොහොතේ හඳුනා ගන්න ඕනයි. අන්න දැන් හඳුනා ගත්තා. මේක මොකද්ද? මේ වෙනස මොකද්ද? ද්වේෂයක් උපදින්නයි යන්නේ. මම වහාම අර කියාපු කර්ම චක්‍රයට අහු වෙන්නයි යන්නේ. මනසාචේ පදුට්ටේන වෙන්නයි යන්නේ. සමුදය බිහි වෙන්නයි යන්නේ. පංචස්කන්ධ උපාදානයක් කරගන්නයි යන්නේ. දුකට අහු වෙන්නයි යන්නේ.
අන්න දැන් තමා බුදුහාඳුරන්ගේ ධර්මය භාවිතාවට ගන්න ඕනේ. දැන් මොකද කරන්නේ වහාම? ද්වේෂයක් උපදින්නයි යන්නේ. මොකද කරන්න ඕනේ එහෙමනම්? මෙත්තානුස්සති වඩන්න. මෙත්තානුස්සති වඩන්න. එතකොට මෙත්තානුස්සති වඩුවා මොකද කරන්න ඕනේ ඊළඟට? මෙත්තානුස්සති වඩනවා නම් උපදින්න ආපු ද්වේෂය මොකද වෙන්නේ? සමතේකටපත් වෙනවා. සමතේකටපත් වෙනවා. තවත් විදිහකට කිව්වොත් අර ඉපදීගෙන ආපු වේගයේ වේදනාව બ્લોක් වෙනවා. සමතේකටපත් වෙනවා. දැන් මොකද කරන්න ඕනේ? ඇයි එහෙම ද්වේෂයක් උපදින්න ආවේ? මෝහය නිසා. ඒ කියන්නේ තමාර නිච්ච සුඛාත් කියන සංකල්පය මත ඒ නිච්ච සුඛාත් භාවයේ ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි ද්වේෂයක් අප්‍රිය ස්වභාවයක් උපදින්න ආවේ. අන්න එන වහාම ගිහිල්ලා ඒ නිච්ච සුඛාත් භාවය උදුරා දමන්න. අන්න එතන මරණානුසතිය වඩන්න ඕන. අනිච්ච සංඥාව වඩන්න ඕන. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරලා අර නිච්ච සුඛාත් භාවයෙන් මිදී නිදහස් වෙන්න. අන්න එහෙමනම් ද්වේෂය වීත ද්වේෂී කළා. ද්වේෂයට යටින් තියෙන මෝහය يعني ද්වේෂයෙන් වෙන් වුණා. මෝහයෙන්ුත් වෙන් වුණා. ඒකේ තීරුම් ගන්න. අන්න එහෙමනම් කර්මයේ බිහිවෙන්න දුන්නේ නැහැ. කර්ම චක්‍රයට අහුුනේ නැහැ. අන්න එන සමත විපස්සනා. යුගනද්ද භාවනාව. අපි දැන් බලමු. ඉතින් අපි ওই වැඩේ කරනකොට කොහොමද මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගෙන්වෙන්නේ? දැන් අපි කළේ ද්වේෂයක් උපදින්න ආවා. මෙත්තානුසති වැඩුවා. මරණානුසති වැඩුවා. ඔච්චරයි අපි ප්‍රායෝගිකව කළේ. ඒක නිවැරදිව කළා නම් උපදින්න ආපු ද්වේෂ බීජය, ඒ කියන්නේ ද්වේෂ අරමුණේ බීජ අවස්ථාව. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ උපදින්න ආපු ද්වේෂ අරමුණ, ද්වේෂ බීජය ඉදිරියලා තියෙන්න ඕන. ඒ කියන්නේ බුද්ධානුස්සති පූර්ණය වෙලා තියෙන්න ඕන. තවත් උදාහරණයක් කියනවා නම් මේකට. අපි හිතමු ඕන වීදුරුවක් තියෙනවා. ගල් දෙකක් තියෙනවා. එක ගලක් නම් කරලා තියෙනවා සමතය, අනිත් ගල නම් කරලා තියෙනවා විපස්සනා. අන්න දැන් අපි සමතය කියන ගලෙන් මෙන්න මේ වීදුරුවට වෑයමක් දරලා ගහනවා. ඒ ගමම්ම විපස්සනාව කියන ගලෙනුත් වීදුරුවට වෑයමක් දරලා ගහනවා. අපි එනම් වෑයමක් දරලා මේ ගල් දෙකෙන් ගැහුවා නම් දැන් වීදුරුව මොකද වෙලා තියෙන්න ඕනේ? කුඩු වෙලා තියෙන්න ඕන. අපි සමත විපස්සනා වැඩුවා නම් උපදින්න ආපු ද්වේෂ අරමුණ, ද්වේෂ බීජය ඉදිරිලා තියෙන්න ඕන. බුද්ධානුස්සති. අන්න එතන තමයි භව උදුරා දමනවා කියලා කිව්වේ. ඉතින් අපි බලමු අපි ওই වැඩේ කරනකොට කොහොමද මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්නේ? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහොමද බලගැන්වෙන්නේ? ඒකයි තේරුම් ගන්න ඕන. ද්වේෂය කියන අකුසල ධම්මය. අකුසල අරමුණක් නේ ද්වේෂය කියන්නේ. ද්වේෂය කියන අකුසල ධර්මය උපදින්නයි ආවේ. අපි ඒක නිසා තමයි මෙත්තානුසති වඩලා මරණානුසති වඩලා මොකද කළේ? ද්වේෂය ද්වේෂයෙන් වෙන් වුණා. හේවත් ද්වේෂය වීත ද්වේෂී කළා. ඒ කියන්නේ ඒ මිච්ඡා සංකප්පය මොකක් බවටද පත් කළේ? සම්මා සංකප්පය. සංකප්පය කියන්නේ අරමුණයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන අරමුණක් බවට පත් කළා. මේ උදාහරණය හැටියට නම් ද්වේෂයෙන් මිදී නිදහස් වෙන අරමුණක් බවට පත් කළා. නමුත් බුදුහාරෝ කතා කරන්නේ කොයි වෙලෙත් හේතු තුනම ගැනම නිසා එහෙමනම් ඒ මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් බවට පත් කළා. ඒකයි තේරුම් ගන්න ඕන. ද්වේෂය පිට ද්වේෂී කළා. දැන් මං අහනවා
ඉතින් ඒ මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් කරන්න මම මොකද්ද කළේ? මෙත්තානුස්සති වැඩුවා, මරණානුස්සති වැඩුවා. එහෙනම් මම එතන වෑයමක් දරලා තියෙනවා. මොකද්ද වෑයම? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න. එහෙම නැත්නම් මේ උදාහරණය හැටියට ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්න වෑයමක් දරලා තියෙනවා. වෑයමක් දරලා තියෙනවා. මොන වගේ වෑයමක්ද? බුදුහාමුදුරුවෝ මේ වෑයම විග්‍රහ කරනවා. වෑයම විග්‍රහ කරනවා. අපි මොන වගේ වෑයමක්ද එතන දරලා තියෙන්නේ කියලා. අපි බලමු මොන වගේ වෑයමක්ද දරලා තියෙන්නේ කියලා. බුදුහාරෝ පෙන්ලා දෙනවා අපි වෑයම් 4ක් දරලා තියෙනවා එක දිගට නොකඩවා. වෑයම් 4ක් දරලා තියෙනවා එක දිගට නොකඩවා. පළවෙනි වෑයම අර නූපන් ද්වේෂයේ හෙවත් නූපන් අකුසල අරමුණ උපද්දවන්න දෙන්නේ නැතිව ඉන්න වෑයමක් දරලා තියෙනවා. ඒ වුණාට ඉතින් ද්වේෂය ඉපදීගෙනයි එන්නේ. එහෙනම් මොකද කරන්න ඕනද? මේ උපන් ද්වේෂය, උපන් අකුසල අරමුණ ප්‍රාහණය කරන්න වෑයමක් දරලා තියෙනවා. ඉතින් මං අහනවා ද්වේෂය ප්‍රාහණය කරන්න මොකක්ද දරපු වෑයම? නූපන් කුසල ධර්මයක්, නූපන් මෙත්තානුස්සති මෛත්‍රී අරමුණක් උපදවා ගන්න වෑයමක් දරලා තියෙනවා. නූපන් අනිච්ච දුක්ඛ අනාත්ම උපදවා ගන්න වෑයමක් දරලා තියෙනවා. ඒ වගේම උපදවාගත්තු මෛත්‍රිය ආශ්‍රය කරන්න, භාවිතා කරන්න වෑයමක් දරලා තියෙනවා. උපදවාගත්තු අනිච්ච දුක්ඛ අනාත්ම භාවිතා කරන්න, භාවනා කරන්න, ආශ්‍රය කරන්න, සේවනය කරන්න වෑයමක් දරලා තියෙනවා. මෙන්න මෙතන මෙන්න මේ වෑයම් 4 තුල අන්න බුදුහාඳුර පෙන්නලා දෙනවා. එහෙමනම් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ සතර සම්මප්පදාන, ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන සතර ඉර්ධිපාද සමග මොකද කරලා තියෙන්නේ? එකට බල ගන්නවලා තියෙනවා. ඒ කියන්නේ නූපන් ද්වේෂය උපද්දවන්න දෙන්නේ නැතිව ඉන්න ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. උපන් ද්වේෂය ප්‍රාහණය කරන්න ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. ඒකට නම් නූපන් මෛත්‍රිය, නූපන් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං උපදවා ගන්න ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. උපදවාගත්තු මෙත්තානුස්සති, උපදවාගත්තු මරණානුස්සති භාවිතා කරන්න ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා. අන්න සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද සමග එකට බල ගන්නවලා තියෙනවා. අන්න එතකොට තමයි මොකද උනේ? ද්වේෂය පාන වුණා, මෛත්‍රිය ආන වුණා. නිච්ච සුඛාත් පාන වුණා, අනිච්ච දුක්ඛ අනාත්ම ආන වුණා. අන්න එහෙමනම් ආන පාන. අපිරිසිදු අරමුණු පාන වුණා, පිරිසිදු අරමුණු ආන වුණා. අකුසල අරමුණු පාන වුණා, කුසල අරමුණු ආන වුණා. ඔන්න වෑයම. එහෙමත් නැත්තම් එතනම තමා සබ්බ පාප පස්ස වුණා, කුසල ආස්ස වුණා. මොකද ද්වේෂය පාන වුණා, ද්වේෂයට යටින් තිබිච්ච මෝහයවත් නිච්ච සුඛත්ත භාවය පාන වුණා. අන්න එහෙමනම් සබ්බ පාප
පස්ස. සබ්බ පාප පස්ස කරන්න නම් මොකද කරලා තියෙන්නේ? කුසල අස්ස. මෛත්‍රිය අස්ස කළා, අනිච්ච දුක්ඛ අනාත්ත අස්ස කළා, ආන කළා, සේවනය කළා. අන්න එහෙනම් සබ්බ පාප පස්ස අකරණං කුසල අස්ස උපසම්පදා. අප කැප වී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වුණා. ඒක ඇති වෙන්නේ. ඔක තමයි බුද්ධානුශාසනය. බුද්ධානුශාසනය කියන්නේ භව උදුරා දැමීමට කරන ලද අනුශාසනය. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන බුද්ධානුශාසනය කොතනද බල ගන්නවන්න ඕන තැන කියලා. වැඩේ හරියට කළා නම් උපදින්න ආපු ද්වේෂ අරමුණ උදුරා දමලා බුද්ධානුස්සතිය වැඩිලා තියෙන්න ඕන. හෙවත් එතනම තමයි එහෙනම් සච්චිත්ත පරියෝ දපන. ස්වචිත්තය පරිපූර්ණ වශයෙන් දමනය වෙලා, දපනය වෙලා, පිරිසිදු වෙලා තියෙන්න ඕන දැන්. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන බුද්ධ අනුශාසනය කොහෙද බල ගන්නවන්න පුළුවන්, කොතනද බල ගන්නවන්න පුළුවන්. භව උදුරා දමනවා කියන ක්‍රියාකාරකම ඇත්තටම ප්‍රායෝගිකව කොතනද කරන්න පුළුවන්. අන්න එතන තමයි එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන ධම්ම අනුධම්ම පටිපදාව පූර්ණය වෙලා. සෝතාපට්ටි අංග 4ක් තියෙනවනේ. මොකද්ද පළවෙනි අංගය? කල්යාණ මිත්‍ර සම්පත්තිය. දෙවෙනි අංගය සද්ධම්ම සවන. මේ දෙකට කිව්වා පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියලා. එහෙනම් පිටින් මෙන්න මේ කියන ප්‍රත්‍ය ලැබුණා නම්, පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබුණා නම් දැන් මොකද වෙන්න ඕනේ? යෝනිසෝ මානසිකාරය. මොකද යෝනිසෝ මානසිකාරය කියන්නේ? මොකද යෝනිසෝ මානසිකාරය කියන්නේ? මොකේද යෝනිය කියන්නේ? මොනවා උපදින තැනද? මොනවා උපදින තැනද යෝනිය කියන්නේ? මේ යෝනිය කියලා කියන්නේ අරමුණු උපදින තැන. සිතේ උපදින්නේ කෙලෙස් විතරක් නෙමෙයි ඈ. අරමුණු උපදින තැන. දැන් මේ එහෙමනම් මේ මනෝද්වාරයෙන් අරමුණක් උපදින්න යනකොට පජානාති වෙන්න ඕන. අන්න ඔක්කොටම කලින් පජානාති වුණා. වර්තමාන මොහොතේ තමාගේ සිතේ සිද්ධ වෙන්න වෙනස හඳුනාගත්තා. දැන් යෝනිසෝ මනසිකාරය බලගෙන්වෙන්න ඕන. ඒ කියන්නේ මේ උපදින්න යන අරමුණ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ අකුසල ධම්මා පරිහායಂತಿ ද. ඒ කියන්නේ කුසලයක්ද? කුසල ධර්මය අභිවර්ධනය වෙනවද? කුසල ධර්මය අභිවර්ධනය වෙනවා කියන තැනම අකුසල ධර්මය පරිහානියට යනවා. එහෙමත් නැත්නම් මේ අරමුණ අකුසල ධම්මා අභිවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿද. අකුසල ධර්මය අභිවර්ධනය වෙනවද? එහෙනම් එතනම කුසල ධර්මය පරිහානියට යනවා. අන්න ඕක ගෝචර වෙන්න ඕන. තවත් සරලව කිව්වොත් මේ උපදින්න යන අරමුණ කුසලයක්ද අකුසලයක්ද? ඔක තේරුම් ගන්න ඕන. තවත් සරලව කිව්වොත් කෙනෙකුට තේරුණා නම් උපදින්න යන්නේ ද්වේෂයක් කියලා, ඒ ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න ඕන කියලා අන්න හරි. එහෙනම් දැන් යෝනිසෝ මනසිකාරය ඇති වුණාම මොකද කරන්න ඕනේ? හතරවෙනි අංගය ධම්ම අනුධම්ම පාටිපදාව. ඒ ද්වේෂයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න ඕන දැන්. අන්න එතකොට තමයි අපි ඒ උපදින්න එන ද්වේෂය හෙවත් අකුසල ධර්මය අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නූපන් අකුසල ධර්මය උපද්දවන්න දෙන්නේ නැතිව චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගන්හාති පදහති. අන්න එතන එතකොට
නූපන් අකුසල අරමුණ නූපන් ද්වේෂය උපද්දවන්න දෙන්නේ නැතිව ඉන්න වෑයමක් දරන්න ඕන. ඒ වුණාට දැන් අපි කිව්වනේ ද්වේෂය උපදීගෙනයි එන්නේ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? මේ ඉපදීගෙන යන ද්වේෂය ප්‍රාහණය කරන්න වෑයමක් දරන්න ඕන. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහානාය. අන්න වචනය. පස්ස කරන්න ඕන, පාන කරන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගණ්හාති පදහති. අන්න එහෙනම් ධම්ම. අපිරිසිදු අරමුණක් ඉපදීගෙනයි එන්නේ. අන්න ධම්ම. දැන් මොකද කරන්න ඕනේ? ධම්ම අනුධම්ම පටිපදා. දැන් මේ ඉපදීගෙන එන ද්වේෂ අරමුණට ප්‍රතිවිරුද්ධව අපි අලුතෙන් සිත පිරිසිදු වෙන අරමුණක් උපදවා ගන්න ඕන. අනු කියන්නේ අලුත් කියන්නේ. අන්න එහෙනම් අපි අලුත් අරමුණක් භාවිතාවට ගන්න ඕන. අන්න එතන තමයි අපි කියන්නේ අනුසති. මෙත්ත අනුසති. හේතුඵල ධර්මයට අනුව අලුතෙන් මෛත්‍රිය කියන අරමුණ උපදවා ගන්න ඕන. අන්න එතන තමයි අනුධම්ම. අන්න එහෙමනම් අපි ඒ ඉපදීගෙන යන ද්වේෂය උපද්දවන්න නැති වෙන්න වෑයමක් දරනවා. ඒ ඉපදීගෙන යන ද්වේෂය ප්‍රාහණය කරන්න වෑයමක් දරනවා. ඒක කරන්න නම් අන්න අනුධම්ම. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල ධර්මයක්, නූපන් මෛත්‍රිය, නූපන් අනිච්ච දුක්ඛ අනාත්ත උපදවා ගන්න චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගණ්හාති පදහති. ඒ වගේම දැන් උපදවාගත්තු මෛත්‍රිය, උපදවාගත්තු අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම මොකද කරන්න ඕනේ? උප්පන්නානං කුසලානං ධම්මානං තිතිය අසම්මෝසාය භීයෝභාවය විපුල්ලාය භාවනාය පාරිපූර්ය. අන්න භාවනා කරනවා කියන්නේ භාවිතා කරනවා. එතන ආශ්‍රය කරනවා. භාවිතා කරනවා. අන්න එකට එහෙමනම් චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගණ්හාති පදහති. අන්න එහෙමනම් එතන තමයි ධම්ම අනුධම්ම පටිපදාව. සබ්බ පාප පස්ස අකරණං කුසලස්ස උපසම්පදා. ආන පාන අස්ස පස්ස. මේ ඔක්කොම රඳා පවතින්නේ එහෙනම් කොහෙද? ක්‍රියාකාරකම. මොකක්ද එහෙනම් මේ ඔක්කොම රඳා පවතින ක්‍රියාකාරකම? සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද සමග එකට බලගන්වන තැන යෝකයි වායාම. සම්මා වායාම. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්න දරන වෑයම. ඕක තමයි විරිය ඉන්ද්‍රිය. රිය ගමනෙන් වෙන් වෙන්න බලගන්වන ඉන්ද්‍රිය. ඒක නිසා අපි හොයාගෙන ගියොත් අන්තිමටම මොකද්ද මේ නිවන කියලා මට ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ? ධම්මානුධම්ම පටිපදාව කියලා මට මොකද්ද ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ? ධර්මයේ හැසිරෙනවා කියලා මට මොකද්ද ප්‍රායෝගිකව කරන්න තියෙන්නේ? ඔන්න ඔතනයි. සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද සමග බලගන්න. ඔතන තමා තවත් විදිහකට කිව්වොත් බුද්ධ ශ්‍රාවකේ ඊර්ධි ප්‍රාතිහාර්ය පාන තැන. ඒකට ඒවට ඉර්ධිපාද කියලා කියනවා. සුතවත් අරිය ශාවකයෙක් ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නේ ඕකටයි. මොනවාටද? සමුදය නිරෝධ කරගන්න. ඒක තීරුම් ගන්න. ඒක නිසා අන්න එහෙමනම් අපි දැන් තීරුම් ගන්න ඕන. අන්න එහෙමනම් මේ ක්‍රියාකාරකම හරහා මිච්ඡා සංකප්පය සම්මා සංකප්පයක් කළා.
ඒක කරන්න තමයි මෙන්න මේ වෑයම දැරුවේ. එහෙනම් මේ මිච්ඡා සංකප්පය කියන ද්වේෂය විත ද්වේෂී කලා කියන තැනම සම්මා වායාම අපි දැනටමත් බලගන්වලද නැද්ද? බලගන්න. ඉතින් මං අහනවා ඔය වැඩේ කළේ අපි මොන න්‍යායට මොන සිද්ධාන්තයට අනුවද? කවුද අපිට ඔහොම කරන්න කියලා කිව්වේ? මොන න්‍යායට අනුවද කළේ වැඩි? කවුද කිව්වේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය උපදවා ගන්න? නිච්ච සුඛාත්ම භාවයට ප්‍රතිවිරුද්ධව අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම භාවිතා කරන්න කියලා මොන නීතියට අනුවද මොන න්‍යායට අනුවද? හේතුඵල ධර්මයට අනුව. බුදුහාමුදුරුවෝ යක හොයාගත්ත හේතුඵල ධර්මයට අනුව. එහෙමනම් අපි මෙත්තානුස්සති වල මරණානුස්සති වැඩුවා නම් ඒ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන හේතුඵල ධර්මයේ හේවත් මේ සති කියන ඒකකය භාවිතා කරලාද නැද්ද දැනටමත්? මොනකටද භාවිතා කරලා තියෙන සති කියන ඒකකය? එහෙනම් අපි මොනකටද භාවිතා කරලා තියෙන්නේ? රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී සම්මා සති. එහෙනම් මේ මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා වායාම බල ගන්නවලා සම්මා සති බල ගන්නවලා. ඒකයි තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. එහෙනම් අපි මෙන්න මේ ක්‍රියාකාරකම කළා නම් ඒ ක්‍රියාකාරකම කරන්න නම් අපි තුල දැක්මක් පෙරගමන්කරු වශයෙන් කටයුතු කරලා තියෙන්න ඕන. මොන වගේ දැක්මක්ද? මේ උපදින්න යන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් විය හැකි, මිදී නිදහස් විය යුතුයි. අන්න එහෙම දැක්මක් එහෙනම් දැනටමත් අපි තුල බලගැන්විලද නැද්ද? එහෙම දැක්මක් තිබිච්ච නිසානේ, බලගැන්විච්ච නිසානේ අපි මෙත්තානුස්සති වඩලා මරණානුස්සති වැඩුවේ. අන්න එහෙමනම් සම්මා දිට්ඨිය දැනටමත් පෙරගමන්කරු වශයෙන් කටයුතු කරලා. එහෙමනම් මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කරනවා කියන තැනම සම්මා වායාම බල ගැන්විලා සම්මා සති බල ගැන්විලා සම්මා දිට්ඨි පුබ්බංගම සම්මා දිට්ඨිය පෙරගමන්කරු වශයෙන් කටයුතු කරලා. ඒක අපි තේරුම් ගන්න ඕන. සම්මා සංකප්ප තනියම සිද්ධ වෙන්න බෑ. සම්මා දිට්ඨිය පෙරගමන්කරු වෙන්න ඕන, සම්මා වායාම බල ගැන්වෙන්න ඕන, සම්මා සති බල ගැන්වෙන්න ඕන. අන්න ඒකට බුදුහාමුදුරුවෝ කියනවා සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති, සම්මා සංකප්පය සමග ක්‍රියා කළා කියලා. කොහොමද? අනුධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒ තුනම දුහන්න ඕන. අනුධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒක යාන්ත්‍රණයක්. අන්න එතන එහෙමනම් දැන් ද්වේෂය විත ද්වේෂී කළා. මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පය කළා. එහෙනම් මනසාචේ පදුට්ටේන වෙන්නයි ගියේ. දැන් මොකක් බවටද පත් කළේ? මනසාචේ ප්‍රසන්නේන බවට පත් කළා. ඒ කියන්නේ ප්‍රභවයේ වෙන්න ගිය රාගය, ද්වේෂය හෝ මෝහය ප්‍රභවයේ වෙන්න දුන්නද? නෑ. එහෙනම් ප්‍රසන්නේන. ප කියන්නේ ප්‍රභවයේ වෙනවා, සන් කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. එහෙමනම් ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ මුල් කරගෙන අපි අර සිතින් කරන අකුසල් තුනෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නද? නෑ. මොනවා සිතින් කරන අකුසල් තුන? පදුට්ට මන සංකප්ප හෙවත් මිච්ඡා දිට්ඨිය 10 වෙනි අකුසලය. සිද්ධ වෙන්න දුන්නද? නෑ. 9 වෙනි අකුසලය මොකද්ද? ව්‍යාපාදය. බලගැන්වෙන්න දුන්නද? නෑ. 8 වෙනි අකුසලය මොකද්ද? ආභිඉච්ඡා. බලගැන්වෙන්න දුන්නද? නෑ. එහෙනම් ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ මුල් කරගෙන සිතින් කරන අකුසල් තුනෙන් එකක්වත් සිද්ධ වෙන්න දුන්නේ නෑ. අන්න එතන මනෝසුචරිතය ඇති වෙනවා.
මනසාචේ පසන්නේන. ඒකයි තේරුම් ගන්න ඕනේ. මනසාචේ පසන්නේන. මොකද්ද මේ මනසාචේ කියලා කියන්නේ? මේකට තමයි බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිජ කාය, මනෝමය කාය, චිත්තජ කාය, කාරජ කාය. මනසාචේ. බුදුහාමුදුරුවෝ මේ මන අපිව සිතින් කිව්වට සිත කියලා, සිත අපිරිසිදු වෙනවා, එතකොට වචනය අපිරිසිදු වෙනවා, ක්‍රියාකාරකම අපිරිසිදු වෙනවා කියලා අපි සිංහලෙන් කිව්වට බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් කොහොමද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසා චේ පදුට්ටේ. අන්න එතන එහෙමනම් ඔක්කොටම කලින් මන පදුට්ට වෙනවා, චිත්තය පදුට්ට වෙනවා. අපි දැන් ගත්ත උදාහරණේ හැටියට ද්වේෂයක් ඉපදිලා අපිට තරහ ඇවිල්ලා අපි ඒ තරහෙන් ක්‍රියාකාරකම් කරන්න ගියා නම් අන්න මනසාචේ පදුට්ටේ. අපිට එතන ද්වේෂයයි උපදින්න ආවේ. අන්න එහෙමනම් 9 වෙනි අකුසලය ව්‍යාපාදය. හැබැයි ඒකට කලින් පදුට්ට මන සංකප්ප හේවත් මිච්ඡා දිට්ඨිය. හේවත් අර නිච්ච සුඛ අත්ත අපි සංඥාව නිච්ච සුඛ අත්ත කියලා අරගෙන. හෙවත් තමාගේ ආසව පොදියේ තියෙන ගති ලක්ෂණයක් තියෙනවා. නිච්ච කරගෙන, සුඛ කරගෙන, අත්ත කරගෙන. අන්න ඒකේ තීරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි පොදුවේ ගන්නකොට රාගය, ద్వේෂය, මෝහය උපදිනවා කියන තැන මනසා චේ පදුට්ටේන. මෝහය උපදිනවා. ප්‍රියන්තයට ගියා නම් රාගය, අප්‍රියන්තයට ගියා නම් ද්වේෂය. මෙන්න එහෙමනම් අපි සිතින් කරන අකුසල් 3. 10 වෙනි අකුසලය පදුට්ට මන සංකප්ප, අපි ඒකටමයි කියන්නේ මිච්ඡා දිට්ඨිය විහෙසා කියලා. අන්න මෝහය උපදිනවා. නිච්ච සුඛාත්ත භාවය බලගැන්වෙනවා. සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. අන්න එතන තමයි මඤ්ඤතාවය බිහි වෙන්නේ. අස්මිමානය බිහි වෙන්නේ. එහෙනම් මන පදුට්ට වෙනවා කියන තැන ඔන්න වෙලා තියෙන වැඩි. 10 වෙනි අකුසලයේ සිද්ධ වෙනවා කියන තැන මිච්ඡා දිට්ඨිය බිහි වෙනවා. සංඥා විපල්ලාසයක් සිද්ධ වෙනවා. මඤ්ඤතාවයේ බිහි වෙනවා. නිච්ච සුඛාත්ත භාවයේ බලගැන්විලා, ආසව බලගැන්විලා. අන්න එහෙමනම් මනසා චේ අන්නේ ක්‍රියාකාරකම නිසා අන්න අපි දැන් ප්‍රියන්තයට ගියා නම් රාගය උපදිනවා. අප්‍රියන්තයට ගියා නම් ද්වේෂය උපදිනවා. නිසා අපි තේරුම් ගන්න ඕන කවදාවත් මේ 8 වෙනි අකුසලය හෝ 9 වෙනි අකුසලය, කියන්නේ 8යි 9යි දෙක එකට සිද්ධ වෙන්න විදිහක් නෑ. එක්ක ප්‍රියාන්තය, එක්ක අප්‍රිය. ඒ වගේම තේරුම් ගන්න ඕන 8 වෙනි අකුසලය හෝ 9 වෙනි අකුසලය තනියම සිද්ධ වෙන්න විදිහකුත් නෑ. කවුද මුල් වෙන්න ඕනේ? 10 මුල් වෙන්න ඕන. මනසා චේ පදුට්ටේන වෙන්න ඕන. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදිනවා කියන තැන මෙන්න මනෝමය ක්‍රියාකාරකම, මෙන්න චිත්තජ ක්‍රියාකාරකම. අන්න එහෙමනම් මනසා චේ පදුට්ටේන. එහෙමනම් භාසතිවා කරෝතිවා තීන දුස්චරිතය. හැබැයි දැන් අපි සතර කමඨහන් වල මොකද කළේ එහෙනම්? මොනවද සතර කමඨහන්? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති. අපි මේ උදාහරණේ හැටියට නම් අන්න ද්වේෂයක් උපදින්නයි ආවේ. මෙත්තානුස්සති වැඩුවා. හේවත් ද්වේෂය වීත ද්වේෂී කළා. ඒ ද්වේෂයට යටින් තිබිච්ච මෝහය අනිච්ච දුක්ඛ අනාත්ත හේවත් මරණානුස්සති වඩලා අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනාත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. සංඥා විපල්ලාසයෙන් මිදී නිදහස් වුණා. මිච්ඡා දිට්ඨිය මොකද උනේ එතන එහෙනම්? සම්මා දිට්ඨි බල ගැන්නුණා.
එහෙනම් එතන මඤ්ඤතාවේ බිහි වෙලාද? අස්මිමානයෙන් මිදී නිදහස් වුණා. අන්න එහෙනම් මන පිරිසිදු වෙන්න ඕන. මොනා කරනකොටද අපි? මරණානුස්සති වඩනකොට. චිත්තය පිරිසිදු වෙනවා මොනා කරනකොටද? එක්කෝ මෙත්තානුස්සති වඩනකොට, එක්කෝ ආසුභානුස්සති වඩනකොට. අන්න එහෙනම් අපි දැන් දැක්කා ඒ උපදින්න ආපු අපේ උදාහරණ හැටියට උපදින්න ආපු ද්වේෂය විත ද්වේෂීකරන්න අපි මෙත්තානුස්සති වැඩුවා, මරණානුස්සති වැඩුවා. අන්න එහෙමනම් ද්වේෂය විත ද්වේෂී කළා, ද්වේෂය යටින් තිබිච්ච මෝහය විත මෝහී කළා. මනසා චේ පසන්නේන. මනෝසු චරිතය ඇති කරගත්තා. අන්න එහෙමනම් සිතින් ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ මුල් කරගෙන සිතින් කරන අකුසල් තුනෙන්ම නිදහස්. දැන් අපි තේරුම් ගන්න ඕන. ඒ ද්වේෂය ඉපදුනා නම්, මනසාචේ පදුට්ටේන වුණා නම් ඊළඟට මොකද්ද වෙන්න තිබුණේ? මනසාචේ පදුට්ටේන වුණා නම් භාසති. වචනේ අපිරිසිදු වෙන්න තිබුණා, මිච්ඡා වාචා බලගැන්වෙන්න. හැබැයි දැන් අපි ද්වේෂයේ විත ද්වේෂී කළා නම්, මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පයක් කළා නම් දැන් මිච්ඡා වාචා බිහි වෙන්න පුළුවන්ද? බෑ. අභව්‍යයි. මනසාචේ ප්‍රසන්නේන කරගත්තා. එහෙමනම් ඒ මිච්ඡා වාචා දැන් මොනවා බවටද පත් කරලා තියෙන්නේ? සම්මා වාචා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන වචන බවට පත් කරලා. එහෙමනම් මේ මිච්ඡා වාචා වලින් මිදී නිදහස් වෙලා සම්මා වාචා බලගන්වන්න අපි දැනටම සම්මා වායාම දරලද නැද්ද? මොන න්‍යායට අනුවද වැඩේ කරලා තින්නේ එහෙනම්? හේතුඵල ධර්මයට අනුව. එහෙමනම් එතනමත් මිච්ඡා වාචා වලින් මිදී නිදහස් වෙලා සම්මා වාචා බලගන්වනවා කියන තැනම සම්මා වායාම බලගන්විලා සම්මා සති බලගන්විලා. ඒකටත් කවුද පෙරගමන් කරු? සම්මා දිට්ඨි පුබ්බංගම. අන්න එහෙමනම් සම්මා වාචා තනියම බලගන්වෙන්න බෑ. ඒකට සම්මා දිට්ඨිය පුබ්බංගම වෙන්න ඕන, සම්මා වායාම බලගන්වෙන්න ඕන, සම්මා සති බලගන්වෙන්න ඕන. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් ඒ ද්වේෂ අරමුණ ඉපදුනා නම් මනසාචේ පදුට්ටේන වෙලා අපි අර වචනයෙන් කරන අකුසල් කරන්න ඉඩ තිබුණා. හැබැයි දැන් එහෙනම් ඒ උපදින්න ආපු ද්වේෂ අරමුණ මුල් කරගෙන වචනයෙන් කරන අකුසල් හතරෙන්ම අපි දැන් නිදහස්. අන්න එහෙමනම් මනසාචේ ප්‍රසන්නේන භාසති. ඒ ද්වේෂ අරමුණ ඉපදුනා නම් මනසාචේ පදුට්ටේන වෙනවා, භාසතිවා වෙන්නත් පුළුවන්කම තිබුණා. තව කරෝතිවා වෙන්නත් පුළුවන්කම තිබුණා. අපි අර කයෙන් කරන අකුසල් කරන්න ඉඩ තිබුණා. හැබැයි දැන් මනසාචේ ප්‍රසන්නේන වුණා නම් කයෙන් කරන අකුසල් කරන්න පුළුවන්ද දැන්? අභව්‍යයි. එහෙනම් අපි මිච්ඡා කම්මන්ත මොනවා බවටද පත් කරලා තියෙන්නේ? සම්මා කම්මන්ත බවට. කම්මාන්ත තුන් දොරින්ම කර්මය බිහිවීම නවත්තලා. කම්ම අන්ත. මනෝ කම්ම බිහි වෙන්න දුන්නේ නැහැ, වචී කම්ම බිහි වෙන්න දුන්නේ නැහැ, කාය කම්ම බිහි වෙන්න දුන්නේ නැහැ. අන්න තීනි සුචරිතය. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. එහෙමනම් ඒ මිච්ඡා කම්මන්ත වලින් මිදී නිදහස් වෙලා සම්මා කම්මන්ත බලගන්වන්න අපි දැනටම සම්මා වායාමක් දරලද නැද්ද? එහෙනම් එතනමත් සම්මා සති බලගන්විලද නැද්ද? කවුද ඒකටත් පෙරගමන් කරු? සම්මා දිට්ඨි පුබ්බංගම. අන්න එහෙමනම් දැන් අපි අර සිතින් කරන අකුසල් තුනෙන් නිදහස්. ඊට පස්සේ වචනයෙන් කරන අකුසල් හතරෙන් මොනවාද වචනයෙන් කරන අකුසල් හතර? මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා,
හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ ඒවට? මුසාවාදම් පහය මුසාවාදා පාටිවිරතෝ හෝති. පිසුනා වාචම් පහය පිසුනා වාචා පාටිවිරතෝ හෝති. පරුසා වාචම් පහය පරුසා වාචා සම්පප්පලාපම් පහය සම්පප්පලාපා. ඒ විතරක් නෙමේ දැන් අපි කයෙන් කරන අකුසල් තුනෙනුත් නිදහස්. මොනවද කයෙන් කරන අකුසල් තුන? පානාතිපාති හෝති, අදින්නාදායි හෝති, කාමේසු මිච්ඡාචාරී හෝති. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? පානාතිපාතම් පහය පානාතිපාතා පාටිවිරතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානා මුසාවා කාමේසු මිච්ඡාචාරම් පහය කාමේසු මිච්ඡාචාරා. එහෙනම් අපි දැන් උපදින්ඩාපු ද්වේෂාරමුණ මුල් කරගෙන දස අකුසලයෙන්ම නිදහස්. මනසාචේ පසන්නේන බහසතිවා කරෝති. තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තීනි සුචරිතයේ පිහිටිය. ඒකයි තේරුම් ගන්න. තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තීනි සුචරිතයේ පිහිටිය. අන්න එහෙනම් දැන් අපි තේරුම් ගන්න බුදුහාරෝ දේශනා කරනකොට මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසා චේ පදුට්ටේන බහසතිවා කාරෝතිවා. දස අකුසලය. දස අකුසලයට මුල රාගය, ද්වේෂය, අකුසල මූලය. හැබැයි දැන් අපි සතර කමඨහන් වල කියන මේ උදාහරණ හැටියට නම් මෙත්තානුසතිය වල මරණසතිය වැඩුවා නම් අපි මොකද්ද බලගන්න වල තියෙන යාන්ත්‍රණය? මේක තමයි කර්ම චක්‍රය. අපි මේ කර්ම චක්‍රය කියන යාන්ත්‍රණයට බලගන්නෙන්න දුන්නද එහෙනම්? නෑ. අපි මනසාච්චේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසා චේ පසන්නේන. එහෙමනම් බහසතිවා කරෝතිවා හෙවත් පටිවිරතු. අන්න පටිවිරතු සීලය. සංවර කළා. අන්න එහෙමනම් සංවර සීලය. ඒකයි තේරුම් ගන්න. මනසාචේ පදුට්ටේන භාසතිවා කරෝතිවා තීනි දුෂ්චරිතේ. අපි එන සතර කමඨං හන්ලා වඩලා මනසාචේ ප්‍රසන්නේන කළා. ඒ කියන්නේ කර්ම චක්‍රය බිහි වෙන්න දුන්නේ. එහෙනම් මේක තමයි ධර්ම චක්‍රය. මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. ඒකයි තේරුම් ගන්න. අපි දැන් තේරුම් ගන්න ඕන. ඒ ද්වේෂය ඉපදුනා නම් අපි කර්ම චක්‍රයට අහු වෙනවා. මේ පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්න කටයුතු කරනවා. හැබැයි දැන් අපි ද්වේෂය විත දෙසී කළා. එහෙනම් දැන් ඒ ද්වේෂය ඉපදුනා නම් අපි මිච්ඡා ආජීව පවත්වනවා. මේ ජීවය හේවත් මේ පැවැත්ම දිගින් දිගට පවත්වාගෙන යන්න කටයුතු කරනවා. හැබැයි දැන් එහෙනම් මිච්ඡා ආජීව මොනවටද පත් කරලා තියෙන්නේ? සම්මා ජීව බවට පත් කරනවා. හෙවත් ජීවේ අත්හරින්න පැවැත්ම අත්හරින්න පවත්තිතං අපපතිවත්තියං කර. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් මිච්ඡා ජීවලි මෙදී නිදහස් වෙලා සම්මා ජීව බල ගන්නවන්න එතනමත් අපි සම්මා වායාම දරලද නැද්ද? එහෙනම් එතනමත් අපි සම්මා සති දරලද නැද්ද? ඒකටත් කවුද පෙරගමන් කරු? සම්මා දිට්ඨි පුබ්බංගම. අන්න ඒකට බුදුහාමුදුරුවෝ කියනවා සම්මා මිච්ඡා ආජීව පටිවිරතෝ කියලා. අර කලින් අනිත් සිල්පද වලට කිව්වා වගේ මේකටත් කියනවා මොනවා කියලාද? පටිවිරතෝ. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන.
අපි මේ සතර කමටහන් වඩනවා හැවත් මේ උදාහරණ හැටියට මෙත්තානුස්සති වඩලා මරණානුස්සති වඩනවා කියනු තැනම අපි මොනවද කරලා තින්නේ කියලා. අනේ අපි දැක්කා මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප කරලා තියෙනවා. මිච්ඡා වාචා සම්මා වාචා කරලා තියෙනවා. මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කරලා තියෙනවා. මිච්ඡා ජීව සම්මා ජීව කරලා තියෙනවා. ඒ හැම තැනකම සම්මා වායාම සම්මා බලගන්නවලා තියෙනවා. එහෙමනම් අපි මිච්ඡා දිට්ඨියේ මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨිය බලගන්නවන්න දැනටම ක්‍රියා කරලාද නැද්ද? ක්‍රියා කරලා. එහෙමනම් මේ මිච්ඡා දිට්ඨියේ මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨිය බලගන්නවන්න අපි දැනටම සම්මා වායාම දරලාද නැද්ද? දරලා. එහෙනම් මිච්ඡා දිට්ඨියේ මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨිය පවත්වන්නත් බලගන්නවන්නත් දැනටම අපි සම්මා වායාම බලගන්වලා. මොන න්‍යායට අනුවද? සම්මා සතිත් එහෙනම් බලගන්නවලා. එහෙමනම් මේ මිච්ඡා දිට්ඨිය මිදී නිදහස් වෙලා සම්මා දිට්ඨිය බලගන්නවන්න කවුද පෙරගමන් කරු? ඒකටත් පෙරගමන් කරු සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨි පුබ්බංගම. එහෙනම් දැන් මගේ විග්‍රහයට අනුව සම්මාංග කීයක් බලගැන්විලාද අපි මේ කරපු පොඩි වැඩේ තුල? සම්මා දිට්ඨි බලගැන්විලා, සම්මා සංකප්ප බලගැන්විලා, සම්මා වාචා බලගැන්විලා, සම්මා කම්මන්ත බලගැන්විලා, සම්මා ආජීව බලගැන්විලා, ඒවා තුල සම්මා වායාම බලගැන්විලා, සම්මා හතක් බලගැන්විලා. සම්මා අංග හතක් බලගැන්විලා. සම්මා අංග හතක් බලගැන්විලා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන සම්මා අංග හතක් බලගන්වන්න අපි එහෙනම් දැනටම චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙනද නැද්ද? ඇති? එහෙනම් දැනටම සම්මා සමාධි බලගැන්විලා. ඒ ඔක්කොම කරන්න අපි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දැනටමත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙන මොනකටද එහෙනම්? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න. මේ පැවැත්ම අපවැත්ම කරන්න. ඒකට බුදුහාඳුරෝ කියනවා ආරියෝ සම්මා සමාධි. අන්න එහෙනම් දැන් අපි දැක්කා එක ද්වේෂයක් වීත ද්වේෂී කරනකොට එතන ආනපාන සති සමාධිය බලගැන්වුණා. අන්න එතන ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වුණා. එක කෙලෙසයක් නිරෝධ කරනකොට. එකයි තේරුම් ගන්න. ඒ විතරක් නෙමෙයි අපි දැන් තේරුම් ගන්න ඕන මෙතන සතර සතිපට්ඨානය බලගැන්විලා. සතර සම්මප්පදාන බලගැන්විලා. සතර ඊර්ධිපාද බලගැන්, පංච ඉන්ද්‍රිය බලගැන්, පංච බල බලගැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්විලා ඒ වගේම සත්බුද්ධංගත් බලගැන්වෙනවා. මෙන්න මේ අංග 37කින් යුත් යාන්ත්‍රණයම බලගැන්වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕන. යාන්ත්‍රණයම බලගැන්වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දැන් තේරුම් ගන්න ඕන එහෙමනම් ත්‍රිශික්ෂාවම අපි අර අහලා තියෙන ත්‍රිශික්ෂාවක් තියෙනවනේ. ත්‍රිසික්ඛා. ඉස්ලාම පූර්ණ වෙලා තියෙන අංග මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි. එතනම සම්මා සංකප්ප. අන්න ඉස්ලාම බලගැන්විලා තියෙන අංග දෙක. ඒ දෙක තමයි පඤ්ඤා කියන ශික්ෂාව බලගැන්වෙන අංග දෙක. සීල කියන ශික්ෂාව බලගැන්වෙන්න පූර්ණ වෙන්න අංග මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. බලගැන්විලා.
සමාධි කියන ශික්ෂා බල ගැන්වෙන්න පූර්ණ වෙන්න ඕන අංග මොනවද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අන්න එහෙනම් ත්‍රිශික්ෂාව පූර්ණය වෙලා. හෙවත් මෙතන තමයි ආදි පඤ්ඤා, ආදි සීල, ආදි චිත්ත, ආදි සමාධි කියන එකම තමයි. ආදි චිත්ත. ඒකයි තීරුම් ගන්න ඕන. අන්න එහෙනම් අපි දැක්කා. දැන් මේ වැඩේ කරනවා නම් අටෙන් නවතින්නේ නැහැ. යමෙක් මෙන්න මේ යාන්ත්‍රණය ප්‍රථම වරට බල ගැන්නුවද, අන්න ප්‍රථම වරට සමුදය නිරෝධ කළාද, අන්න ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බල ගන්නනවා කියලා දකිනවා. හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාරිය සත්‍ය දකිනවා. ඒ දකිනවා කියන්නේම ඔහු ඊතුරු සත්‍ය තුනක් දකින නිසා චතුාර්ය සත්‍ය දකිනවා. ඔහු සෝතාපන්න වෙනවා, මගඵල ලබනවා. දැන් මේ යාන්ත්‍රණය දිගින් දිගට කරනවා කියන්නේ එහෙනම් මොකද වෙන්නේ? ඔහු දිගින් දිගට සමුදය නිරෝධ කරනවා කියන්නේ මේ අට බල ගැන්වෙනවා, අට පූර්ණය වෙනවා, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය වෙනවා. ඒ වගේම මෙතන මේ අට පූර්ණය වෙනකොට 9 වෙනි අංගයක් තියෙනවා පූර්ණය වෙනවා. මොනවාද? සම්මා ඥාන. එහෙනම් ඒ ඔක්කොම පූර්ණය වෙලා අන්තිමට මොකද්ද පූර්ණය වෙන්න ඕනේ? සම්මා විමුක්ති, විජ්ජා විමුක්ති, සම්මා විමුක්ති, අරිහත් ඵලය. ඒකයි තේරුම් ගන්න ඕන. අන්න එහෙනම් අපි තේරුම් ගත්තා අපි සතර කමඨහන් වඩනවා කියන තැන ආනපාන සති සමාධි භාවනාව කොහොමද බලගැන්වෙන්නේ? එක කෙලෙසයක් නිරෝධ කරන තැන ලෝකෝත්තර අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කොහොමද බලගැන්වෙන්නේ කියලා. රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න යන්නේ අසුරු සැනක් තරම් වෙලාවක්. ඊළඟේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වෙන්න තියෙන්නේ ගන්න පුළුවනුත් කොච්චර වෙලාවක්ද? අසුරු සැන. එහෙමනම් අපි මේ අසුරු සැනක් තුල, අසුරු සැනක් තරම් වෙලාවක් තුල සමත විපස්සනා වැඩුවා නම් අසුරු සැනක් තරම් වෙලාවක් තුල මෙන්න මේ කියන යාන්ත්‍රණය, ධර්ම චක්‍රය බලගන් වෙලා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් එතනම අපි පෙන්වලා දෙනවනේ. පංච ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. මෙන්න මේ කියපු යාන්ත්‍රණය හැම කෙනෙකුටම බල ගන්නවන්න බෑ. ඒක බල ගන්නවන්න නම් ඔක්කොටම කලින් සද්ධා ඉන්ද්‍රිය බල ගැන්වීමට කාරණා හතරක් තියෙනවා. පූර්ණේ කරගන්න මොනවද ඒ හතර? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා තියෙනවනේ, සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවනේ, යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕනේ, ධම්මානුධම්ම ඒ තුල තමයි මේක බල ගැන්නුනේ. අන්න එහෙමනම් සතර සම්මප්පදාන, සතර ඉර්ධිපාද සමග එකට බල ගැන්නුවා. ඒක තමයි විරිය ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. අන්න එතන තමයි අපි පටන් ගන්නවා කායේ කාය අනුපස්සී විහෙරති. සතර කමඨහන් වඩනවා කියන්නේ ඒකයි. අන්න එහෙනම් වේදනාව නිරාමිස වෙනවා, වේදනාසු වේදනානුපස්සී පූර්ණේ වෙනවා, චිත්තේ චිත්තානුපස්සී පූර්ණ වෙනවා, සමුදය නිරෝධ වෙනවා, පංචස්කන්ධ උපාදානයේ මිදී නිදහස් වෙනවා, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පූර්ණේ වෙනවා. හෙවත් සතර සතිපට්ඨානයේ පූර්ණය වෙනවා. අපි තේරුම් ගන්න ඕන. අපි කවුරුත් ඉගෙනගෙන තියෙනවා, අහලා තියෙනවා සතර සතිපට්ඨානයේ සූත්‍රය මොනතරම් දිගයිද කියලා. නමුත් ඒක බල ගන්නවන්න කරන්න කොච්චර වෙලාවක්ද තියෙන්නේ? අසුරු සැන. ඒකස අපි දන්නේම නැතුව ඒ අංග 7 බල ගන්නවන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන තියෙනවා. අන්න එහෙමනම් ඒ අසුරු සැනක් තරම් කාලයක් තුල අපි දන්නේම නැතුව ආර්ය ධ්‍යාන 4 බලගන් වල ආර්ය ධ්‍යාන 4 හරහා ගිහිල්ලා. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් මේ අංග 16 හෙවත් මෙන්න මේ කාරණා බල 16 ප්‍රතිඵලය වශයෙන් මොකද වුනේ? අපි චතුාර්ය සත්‍ය දකිනවා. ඒක තමයි පඤ්ඤා ඉන්ද්‍රිය. අන්න එහෙමනම් සමුදය නිරෝධ කරනවා කියන තැන
පංච ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. පංච බල කිව්වට බල 20ක් බල ගැන්වෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි වඩන්නේ ඇත්තෙන්ම කියනවා නම් අනුස්සති 3යි. මෙත්තානුස්සති, අසුභානුස්සති, ඒ 3 වඩනකොට තමයි බුද්ධානුස්සති පූර්ණය වෙන්නේ. පූර්ණය වෙන්න තමයි අපි වඩන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපි මෙත්තානුස්සති වඩනවා කියන්නේ මෙත්ත අනුපස්සී විහෙරති ව්‍යාපාද සංඥා පාජහති. එහෙමත් නැත්නම් බුදුහාරෝ කිව්වා මෙත්තන් රාහුල භාවනම් භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනම් භාවයිතෝ යෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. අසුභං රාහුල භාවනම් භාවේහි අසුභං හිතේ රාහුල භාවනම් භාවයතෝ යෝ රාගෝසෝ පහිස්සති. සුභ භාවයෙන් මිදී නිදහස් වෙනවා. අන්න සමත භාවනා. විපස්සනාව හෙවත් මරණානුස්සති. අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා. අපි දැක්කන සංඥා විපල්ලාසය කොහොමද සිද්ධ වුණේ කියලා. දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥා මරණානුස්සති. අන්න දැන් අපි ගල් දෙක නිවැරදිව ගැහැව්වනම් දැන් මොකද වෙලා තියෙන්න ඕනේ? වීදුරුව කුඩු වෙලා තියෙන්න ඕන. එතන මොකද්ද වෙලා තියෙන්නේ කියන එක අපිට ගෝචර වෙන්න ඕන. නිබ්බිදානුපස්සී විහෙරති නන්දින් පජහති. බැම්මෙන් බැඳෙන්නයි ගියේ. හැබැයි දැන් බැම්ම නිබ්බිදා. අර ආස්වාදයකට අහු වෙන්නයි ගියේ. ඒ ආස්වාදයෙන් මිදී එහෙමනම් එතන විරාග අනුපස්සී විහෙරති රාගම් පජහති. රාග විරාග වෙනවා. අන්න එහෙනම් එතනම සමුදය නිරෝධ අනුපස්සී විහෙරති සමුදයම් පජහති. අන්න එතන පංචස්කන්ධ උපාදානයේ මිදී එහෙනම් පටිනිස්සග්ග අනුපස්සී විහෙරති සබ්බ උපදී පජහති. අපි ඇත්තෙන්ම ප්‍රායෝගිකව වඩන්නේ 3යි. එතකොට බුද්ධානුස්සති වැඩෙනවා. ඒ 4 වැඩුණා කියන තැන අපි දන්නේම නැතුව තවත් අනුස්සති 6ක් පූර්ණය වෙනවා. පූර්ණය වෙලා. දවතානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, ආනපාන සති. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ මජ්ක්‍ධිමා පටිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගන්වනවා කියන ක්‍රියාකාරකම තුල තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අනුස්සති 10ම බලගැන්වෙන්නේ. අපි වඩන්නේ 3යිනේ. බුද්ධානුස්සති පූර්ණය වෙනවා. ධම්මානුස්සති පූර්ණය වෙනවා. සංඝානුස්සති පූර්ණය වෙනවා. අපි බලමු මොනවද කියලා. අර රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් සම්බන්ධයක් ඇති කරගන්නයි ගියේ. සම්බන්ධය ඇති වෙන්න දුන්නද? නෑ. එහෙනම් ඒ සම්බන්ධය කඩා බිඳ දැමුවා. ඒ ද්වේෂය කඩා බිඳ දැමුවා. ද්වේෂයට යටින් තිබිච්ච මෝහය කඩා බිඳ දැමුවා. භංග කළා. එහෙනම් සංඝං කළා. ගසා බිඳ දැමුවා. ඒ සංඝං නොකළා නම් මොකද වෙන්නේ? සම්බන්ධයක් ඇති වෙනවා. අන්න එහෙම මොකද වෙන්නේ? චාර වෙනවා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. එහෙනම් දැන් චාර වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් චාර නන් වෙනවා. එහෙනම් අපි සංඝං කරලා චාර නන් කළා. ඉතින් මං අහනවා ඇයි අපි එහෙම කළේ? මොනාටද? නිකන් ඉන්න බැරුව වෙන වැඩපොළ නැතුව මෙයාට මොනවාටද දෙක කළේ? මොනවාවලින් මිදී නිදහස් වෙන්නද? දුකෙන් මිදී නිදහස් වෙන්න. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ සංඝං චරණං ගච්ඡාමි කියන්නේ කියලා. රාග ද්වේෂ මෝහ සංසාර සම්බන්ධය ගසා බිඳ දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් ගච්ඡාමි. ඒ කියන්නේ දුක්ඛ
දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් කරමි. දුක්ඛ නිරෝධගාමී පටිපදාව අනුගමනය කරමි. අනුගමනය කරලාද නැද්ද දැනටම? කරලා. කොයි දොරින්ද? වචනයෙන්ද ක්‍රියාවෙන්ද? වචනයෙන්ද ක්‍රියාවෙන්ද අනුගමනය කරලා තියෙන්නේ? ක්‍රියාවෙන්. එහෙමනම් ඒ අන්න සංඝානුස්සති පූර්ණේ වෙනවා. සංඝං චරණං ගච්ඡා. ඉතින් සංඝං කලන්ඩ අපි මොනවාද භාවිතා කළේ? හේතුඵල ධර්මය. අන්න ඒක තමයි ධර්මය. එහෙනම් ධම්මං හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් ධම්මං චරණං ගච්ඡාමි. අන්න එහෙනම් ධම්මානුස්සති පූර්ණය වෙලා. එහෙනම් ওই ක්‍රියාකාරකමේ ප්‍රතිඵලය මොකද්ද වෙන්න ඕනේ දැන්? උපදින්න ආපු රාග බීජය, ද්වේෂ බීජය, මෝහ බීජය ඉදිරිලා තියෙන්න ඕන. මොකද අපි දැන් කරලා තියෙන්නේ සබ්බ පාප පස්සා කරණං කුසලස්ස උපසම්පදා. දැන් එන ප්‍රතිඵලය උදා වෙලා තියෙන්න ඕන. උපදින්න ආපු රාග භව, ද්වේෂ භව, මෝහ භව ඉදිරිලා රාග භවෝ, දෝෂ භවෝ, මෝහ භවෝ, රාග භව, ද්වේෂ භව, මෝහ භව උදුරා දමමින් කාමාවචර රූපාවචර අරූපාවචර චර බව නැති කරමින් දුක්ඛ නිරෝධගාමී පටිපදාවේ ගමන් අන්න එහෙනම් බුද්ධං චරණං ගච්ඡාමි, ධම්මං චරණං ගච්ඡාමි, සංඝං චරණං අන්නෝකට කිව්වා පසන්න චිත්තු බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගච්ඡේය. එහෙනම් අපි සතර කමඨහන් වඩනවා කියන ක්‍රියාකාරකම තුල තමා ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බලගැන්වෙනවා කියන තැන තමයි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. යෝක කටින් කිය හිටියට නම් ඇති ප්‍රතිඵලයක් නැත. ඒක නිවන් දකින්න බෑ. රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ කියන එක හොඳයි. නමුත් රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන්න නම් හම්බ වෙන්නේ නෑ. ඒකට මේ වැඩේ කරන්න ඕන. අන්න එතන එන මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා තුන්දොරින්ම කර්මයේ බිහි වෙන්න දුන්නේ. අපි තීනි දුෂ්චරිතයෙන් මිදී නිදහස් වෙලා තීනි සුචරිතයේ පිහිටියා. අන්න එහෙනම් එතන සංවර සීලය පූර්ණය, ආර්යකාන්ත සීලය පූර්ණය වෙලා, සීලානුස්සති පූර්ණය වෙලා. එතන පැවැත්ම අපවැත්ම කරලා අපි. එහෙනම් දවතානුස්සතිය පූර්ණය වෙලා. එතන එහෙනම් ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ මොනවද අත්හැරලා තින්නේ? රාගය, ද්වේෂය, ආස්වාදය, තණ්හාව ඔක්කොම අත්හැරලා. අවිද්‍යාවත් අත්හැරලා. එහෙනම් ඡාගානුස්සති පූර්ණය වෙලා. ඒ කියන්නේ ආන පාන සති සමාධි පූර්ණය වෙලා. පැවැත්ම අපවැත්ම කර අන්න අනුස්සති 10ක් පූර්ණය වෙලා. අසුරු සැනක් තුල කර්ම චක්‍රයෙන් මිදී නිදහස් වෙලා ධම්ම චක්කම් පවත්තිතං. ඒක අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලත් දහම් පාසල් ගිහිල්ලත් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඉගෙනගෙන තියෙනවද නැද්ද? අපිට එහෙම මෙන්න මේ ආකාරයට එහෙම උගන්වලා තියෙනවද? නැහැ. ඒකට හේතුව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා ත්‍රිපරිවට්ටයක්. වට තුනක්. බුදුහාර විග්‍රහ කරලා තියෙනවා මිච්ඡාංග 8ක්. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. අපි පව්කම් කරනකොට, පාපකම්ම කරනකොට, අපුණ්‍යාභි සංකාර කරනකොට
බලගන්වන්නේ ඒ අංග 8යි. එක මිච්ඡාමාවත. දුගතිගාමී මාර්ගය. සතර අපාය යන මාර්ගය. ඒ වුණාට මේ පැවැත්ම තුල මිනිස්සු කරන්නේ පව්කම් විතරක්ද? නෑ. තව කරනවා. මොනවද? පුණ්‍යාභිසංකාර පුණ්‍ය කර්ම කරනවා, භාවනා කරනවා, අනිඤ්ඤාභිසංකාර කරනවා, ධ්‍යාන කර්ම කරනවා. අපි තේරුම් ගන්න ඕන පාප කම්ම, පුණ්‍ය කම්ම, ධ්‍යාන කම්ම ඒ ඔක්කොම අකුසල කම්ම. ඒවත් අර දස කුසලයට අයත් වෙනවා. ඒක අසුතවත් පුතඥයා මේ හේතුඵල ධර්මය නොදන්නා පුද්ගලයා භාවනා කරන්නෙත්, පින්කම් කරන්නෙත්, සිල් රකින්නෙත්, ඒ පුණ්‍ය භාගී කටයුතු කරන්නෙත් මොනා මුල් කරගෙනද? රාගය, ද්වේෂය, මෝහය මුල් කරගෙන. අවිජ්ජා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං. ඒක තමයි මේ පැවැත්ම තුල ඉන්න මිනිස්සයා සුගතිගාමී මාර්ගයකට ගමන් කරනවා. ඒක තමයි බුදුහාරෝ විග්‍රහ කරන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේකට තමයි බුදුහාරෝ දේශනා කළේ සාසවා පුණ්‍ය භාගියා උපදී විපාක්ඛා. මේකට ආර්ය අෂ්ටාංගය. අපිට ඒක තමයි ඉස්කෝලේ උගන්වන්නේ. යහපත් අංග 8ක් කියලා. ඇත්ත. ඒවා යහපත් අංග 8ක්. කිසි වරදක් හැබැයි නිවනක් නැහැ. ආසව සහිතයි පුණ්‍ය භාගී වූ උපාදානයක් සිද්ධ වෙනවා එතන. එහෙනම් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ සසර ගමන දිග්ගැස්සෙනවා. ඒකට කිව්වා සුගතිගාමී මාර්ගය. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ අපිට දුගතිගාමී මාර්ගයක යන හැටි හෝ සුගතිගාමී මාර්ගයක යන හැටි. ගමන නවත්වන හැටි පෙන්වලා දෙන්නේ. පුණ්‍ය කර්ම හෝ පාප කර්ම හෝ ධ්‍යාන කර්ම හෝ බිහි කරගන්න ක්‍රමයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ. කර්මය බිහි කරගන්න ක්‍රමයක්. එහෙනම් කම්මක් කයෝ කරන ක්‍රමය. ඒකයි තේරුම් ගන්න. මජ්ක්‍ධිමා පටිපදා. රාගේ විත රාගේ කරනවා, ද්වේෂේ විත ද්වේෂී කරනවා, මෝහේ විත මොහි කරනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මත්වීමෙන්, රාගයේ මත්වීමෙන්, ද්වේෂයේ මත්වීමෙන්, මෝහයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. සම්මා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීමේ ප්‍රතිපදාවක්. හේතු තුනෙන් මිදී නිදහස් වීමේ ප්‍රතිපදාවක්. ඒකට බුදුහාරෝ කිව්වා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ඒකයි තේරුම් ගන්න ඕන. ඒක නිසා අපි මේ තේරුම් ගන්න ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ පැවැත්ම අපැවැත්ම කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේකයි එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිපරිවට්ටය. තවත් සරලව කිව්වොත් දුගතිගාමී මාර්ගය, සුගතිගාමී මාර්ගය, ඒ දෙකෙන්ම මිදී නිදහස් වෙච්ච තැන ලෝකෝත්තර මාර්ගයේ හෙවත් නිබ්බානගාමී මාර්ගයේ හෙවත් රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන මාර්ගය. එක්ස අපි තේරුම් ගන්න ඕන මේ පැවැත්ම තුල ඉන්න මිනිස්සයා අන්ත දෙකකට අහු වෙලා ඉන්නවා. මොනවද අන්ත දෙක? කාමසුකල්ලිකාන යෝගයට අහු වෙලා ඉන්නවා. තව ඒ කියන්නේ මේ ඇස කන නාසය දිවකය පිනවනවා කියන එකට මත් වෙලා ඉන්නවා පිරිසක්. තව පිරිසක් ඒක වැරද්දක් කියලා දැකලා, ඒක දුකක් උදා කරලා දෙනවා කියලා දැකලා, ඒකෙන් මිදී නිදහස් වෙන්න ඕන කියලා දැකලා, ඒකෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් හොයනවා. ඒ අය මොකේටද අහු වෙන්නේ? අත්කිලමතාන යෝගයට. ඒ අය අහු වෙනවා මෙන්න මේ ධ්‍යාන හරහා මෙන්න මේ මන පිනවීමට. හැබැයි අපි තේරුම් ගන්න ඕන. ඇස කන නාසය දිවකය කියන පහ පිනවීම හරහත් අපි මොකක්ද ඇත්තටම පිනවන්නේ? මනම තමයි.
එහෙමනම් කාමසුකල්ලිකාන යෝගයට අහු වුණත් අත්තකිලමතාන යෝගයට අහු වුණත් ඒ දෙකටම මුල් වෙලා තියෙන්නේ මොනවද? රාගය, ද්වේෂය. ඒ තුනටත් මුල් වෙලා තියෙන්නේ අවිජ්ජා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමි පටිපදාය අඥාන. ඒකයි තේරුම් ගන්න. එහෙමනම් බුදුහාරෝ පෙන්ලා දෙන්නේ මෙන්න මේ මජ්ක්‍ධිමා පටිපදා මෙන්න මේ අන්ත දෙකෙන්ම මිදී නිදහස් වෙන ප්‍රතිපදාව. රාගයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව, ද්වේෂයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව, මෝහයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාව. මජ්ක්‍ධිමා පටිපදා. මෙන්න මේක තේරුම් ගන්න ඕන. සමුදය නිරෝධ කරන මාවතයි බුදුහාරෝ පෙන්වලා දෙන්නේ. ඒක නිසා බුදුහාමරෝ බුදු වෙන්නත් කලින් මිනිස්සු ස්වභාවයෙන්ම කාමසැපට අහු වෙලා හිටියා. ඒ වගේ මිනිස්සු ධ්‍යාන වඩලා ධ්‍යාන සැප හේවත් කුප්පා චේතෝ විමුක්තිය උදා කරගෙන හිටියා. බෝධිසත්වයෙත් උදා කරගත්ත ගිහිල්ලා අර ආලාර කාලාම ළඟට ගිහිල්ලා උද්දකරාම පුත්ත ළඟට ගිහිල්ලා. ඒ බුදුහාමුදුරුවෝ හොයාගත්තු අලුත් ධර්මයේ තමයි මජ්ක්‍ධිමා පටිපදා. ඒකයි තේරුම් ගන්න. නමුත් අපිට මොකක් කියලාද උගන්වන්නේ මජ්ක්‍ධිමා පටිපදා? මැද මාවත. මොකේ මැදලුද? කාමසුකල්ලිකාන යෝගේ අත්තකිලමතාන යෝගේ මැද යන්න කියලායි කියන්නේ. මැද මාවත. හෙවත් මිඩල් පාත්. අපි තේරුම් ගන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ නම් දේශනා කරලා තියෙන්නේ මැදමාවතක් කියලා එකක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා. රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාවක්. රාගයේ, ද්වේෂයේ, මෝහයේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ප්‍රතිපදාවක්. මේ ගති 31න්ම මිදී නිදහස් වෙන ප්‍රතිපදාවක්. ඒක නිසා මිනිස්සෙකුට අවශ්‍ය නම් මෙන්න මේ කාමසුකල්ලිකාන යෝගයේ අන්තයට යන්නෙත් නැතුව, අත්තකිලමතාන යෝගයට යන්නෙත් නැතුව මැද ගමනක් යන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි එතන නිවනක් නැහැ. ඒකයි තේරුම් ගන්න ඕන. මැදමාවතක නිවනක් නැත. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ එහෙනම් මැදමාවතක් තියෙනවා කියලා දැනගෙන හිටියද නැද්ද? දැනගෙන හිටියා. බුදුහාරෝ ඒක නිසා මැදමාවතත් විග්‍රහ කරලා තියෙනවා. කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ? බුදුහාරෝ දුගතිගාමි මාර්ගය විග්‍රහ කරලා තියෙනවා. ඒකට තමයි විග්‍රහ කළේ කන්නං කම්මං කන්හං. ඒ කියන්නේ කලු කර්ම බිහි කරගත්තාම මොනවද උදා වෙන්නේ? කන්හ විපාකං. අර පාප කර්ම දුගතිගාමී මාර්ගය. ඒ වගේ විග්‍රහ කරනවා කම්මං සුක්ඛං. සුඛ විපාක ගැනලා දෙන කර්ම. එතකොට සුඛ විපාකං. සුගතිගාමී මාර්ගය. අර විග්‍රහ කළේ ඒකයි. සාසවා පුණ්‍ය භාගියා උපදී විපාක. අරකට අපිට කියන්න පුළුවන් සාසවා අපුණ්‍ය භාගියා උපදී විපාක. ඒ වගේ බුදුහාර විග්‍රහ කරලා තියෙනවා. එහෙනම් ඒ දෙකේම මැද අරකින් ටිකයි මේකෙන් ටිකයි කරනවනම් කම්මං කන්හ සුක්ඛං කන්හ සුක්ඛ විපාකං. කළු සුදු දෙකේම විපාක උදා වෙනවා. හැබැයි බුදුහාරෝ පෙන්වලා දෙන්නේ කර්මයක් බිහි කරගන්න ක්‍රමයක් නෙමෙයි. එහෙනම් කම්මක් කයු. අන්න ඒකට බුදුහාරෝ විග්‍රහ කළා අකන්න අසුක්ඛ විපාකං. අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන මජ්ක්‍ධිමා පටිපදා. මජ්ක්‍ධිමා පටිපදා. අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ඒක නිසා මිනිස්සු මේ නිවන් ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන උදා කරගන්න නිවන ප්‍රාර්ථනා කර කර ඉන්න. එහෙම ඉඳලා හරියන්නේ නැහැ. නිවන ඇත්තෙන්ම කියනවා නම් මෙතනයි. මේකයි ප්‍රායෝගික නිබ්බානය. මෙතනයි රාග බැම්මෙන් මිදී නිදහස් වෙන තැන, මෙතනයි ද්වේෂ බැම්මෙන් මිදී නිදහස් වෙන තැන, මෙතනයි මෝහ බැම්මෙන් මිදී නිදහස් වෙන තැන. දුක්ඛ නිරෝධගාමි පටිපදා ආර්ය සත්‍ය. ඒකයි තේරුම් ගන්න. එහෙනම් අපි දැන් තේරුම් ගත්තා කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙන්නේ කියලා. නමුත් අපේ මාතෘකාව මොකක්ද අද? හරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ නෙමෙයි. එහෙනම් හරියෝ පංචාංගිකෝ මග්ගෝ. ඒ කියන්නේ මොකක්ද එතකොට? අපි අර මනසාචේ පදුට්ටේන වෙන්න යනකොට මොකද්ද කරගන්න ඕන කිව්වේ? මනසාචේ පසන්නේන කරගන්න ඕන. මනෝසුචරිතය. ඒ කියන්නේ දැන් උදාහරණයකට අර මිච්ඡා සංකප්පේ උපදින්න නම් යන්නේ අපි මිච්ඡා සංකප්පේ මොකක් බවටද පත් කරගන්නේ? සම්මා සංකප්පයක් බවට. අපි දැන් තේරුම් ගත්තා එතනම සම්මා වායාම බල ගැන්වෙනවා, එතනම සම්මා සති බල ගැන්වෙනවා. ඒකට පෙර ගමන් කරු සම්මා දිට්ඨියයි. එහෙමනම් සම්මා දිට්ඨිය බල ගැන්විලා තියෙන, සම්මා දිට්ඨිය බල ගන්නවා ගන්න සම්මා වායාම බල ගැන්විලා තියෙන, සම්මා සති බල ගැන්විලා තියෙනවා. ඒකටත් පෙර ගමන් කරු සම්මා දිට්ඨියයි. එහෙමනම් සම්මා දිට්ඨිය බල ගන්නවා ගණ්ඩයි, සම්මා සංකප්පය බල ගන්නවා ගණ්ඩයි, සම්මා දිට්ඨියමයි සම්මා වායාමමයි සම්මා සති බල ගැන්විලා තියෙනවා. අන්න ඒ හතර බල ගන්වන්න සම්මා සමාධි බල ගැන්විලා තියෙනවා. අපි දැන් දකින්න ඕන පහ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා මනසාචේ පසන්නේන කියනකොට ඔය පහ හෙවත් අරියෝ පංචාංගිකෝ මග්ගෝ දැනටම බලගැන් විලා. දැනටම බලගැන් මනසාචේ පසන්නේන වුණා නම් දැන් මොකද වෙන්නේ? භාසතිවා කරෝතිවා හේවත් පාටි වීරාතු. මනසාචේ පසන්නේන නම් එහෙමනම් භාසතිවා කරෝතිවා සම්මාජීව පූර්ණේ වෙනවා. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙමනම් අරියෝ පංචාංගිකෝ මග්ගෝ. ඒකයි තේරුම් ගන්න. පටිවිරතු. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. අන්න එහෙමනම් එතන පසන්නේන වුණාන වචී සුචරිතය කාය සුචරිතේ පූර්ණේ වෙනවා. අභව්‍යයයි. මනසාචේ පසන්නේන වුණාට පස්සේ වචී කර්මයේ බිහි වෙනවා කියන එක අභව්‍යයයි. කාය කර්මයේ බිහි වෙනවා කියන එක අභව්‍යයයි. මිච්ඡා ආජීව බල ගැන්වෙනවා කියන එක අභව්‍යයයි. ඒක අපි තේරුම් ගන්න ඕන හැමනම් අරියෝ පංචාංගිකෝ මග්ගෝ. අන්න එහෙනම් වචනය පටිවිරතෝ වෙනවා. ක්‍රියාකාරකම පටිවිරතෝ වෙනවා. මිච්ඡා ජීව සම්මා ජීවලා පවත්තිතං අපපතිවත්තියං වෙනවා. අන්න දැන් එනම් බුදුහාරෝ අපි තේරුම් ගන්න ඕන බුදුහාරෝ කියනකොට මොකද්ද මේ සංවර සීලය කියන්නේ කියලා. බුදුහාමුදුරුව බුදු වෙන්න කලින් මිනිස්සු දැනගෙන හිටියේ නැත්තේ ඔන්න ඕකයි. මනසාචේ පසන්නේන කරගන්නේ කොහොමද? අර සචිත්ත පරියෝදපණං කරගන්නේ කොහොමද? මිනිස්සු සිල් රැක්කේ නැද්ද? සිල් රැක්කා. මිනිස්සු කාය සුචරිතයක් ඇති කරගත්තා, වචී සුචරිතයක් ඇති කරගත්තා. හැබැයි මනෝ සුචරිතයක් ඇති කරගන්න බෑ. මනසාචේ පසන්නේන කරගන්න බැරුව ගියා.
චිත්තේ පිරිසුදු කරගත්තා. චේතෝ විමුක්තියක් උදා කරගත්තා. හැබැයි මන පිරිසුදු කරගන්න බැරුව ගියා. ඒකට තමයි බුදුහාර විපස්සනාව පෙන්නලා දුන්නේ. ඒකයි තීරුම් ගන්න ඕන. අන්න එහෙමනම් සුත්තවත් ආර්ය ශාවකයා අරියෝ පංචාංගිකෝ මග්ගෝ දකිනවා. අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ දකිනවා. ඒකයි තීරුම් ගන්න ඕන. හෙවත් දුක්ඛ නිරෝධගාමී පටිපදාරිය සත්‍ය දකිනවා. අන්න එතන ඔහු චතුාර්ය සත්‍ය දකිනවා. නිසා අපි තේරුම් ගන්න ඕන මේ බුදුහාරෝ පෙන්වලා දීපු අලුත් ධර්මය තමයි පටිච්ච සමුප්පාද ධර්මය. ඒක නිසා යමෙක් චතුාර්ය සත්‍ය දකීද චතුාර්ය සත්‍ය දැක ගන්න පුළුවන් පටිච්ච සමුප්පාද ධර්මය කියන යාන්ත්‍රණය තුලයි. ඒක නිසා බුදුහාර දේශනා කරන්නේ මෙන්න මෙහෙම. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. පටිපදාව දකිනවා. පටිපදාව තමයි බුදුහාර විග්‍රහ කරලා තින්නේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ. ඒකයි තේරුම් ගන්න. සතර කමඨහන් වඩනවා කියන තැන ආනාපාන සති සමාධිය බලගැන්වෙනවා කියන තැන ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන්වෙනවා කියන තැන කුසල මූල පටිච්ච සමුප්පාදයයි. සබ්බ පාප පස්සා කරණං කුසල අස්ස උපසම්පදා. ඒ වගේ එහෙනම් බුදුහාර විග්‍රහ කළේ අපිට අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා දුක නිර්මාණය කර ගැනීම දක්වා සමුදයත් දුකත්. සමුදය බිහි කර ගැනීමේ සිට දුක නිර්මාණය කර ගැනීම. ඒක තමයි විග්‍රහ කළේ අවිජ්ජා මූල පටිච්ච සමුප්පාද ධර්ම. එහෙනම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් උපදින්න එනකොට තමයි අවිජ්ජා මූල පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය බලගැන්වෙන්න එනකොට තමයි අපි මොකද කරන්න ඕනේ? සතර කමඨහන් වඩලා කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය බලගන්වනවා. අන්න එහෙනම් එහි ප්‍රතිඵලයක් වශයෙන් සමුදය නිරෝධ වෙනවා. ඒකට කිව්වා නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මය කියලා. අවිජ්ජා නිරෝධ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන යමෙක් චතුාර්ය සත්‍ය දකීද ඔහු පටිච්ච සමුප්පාද ධර්මයේ ත්‍රිපරිවට්ටය දකි. අනිත් පැත්තට කියන්නත් පුළුවන්. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකීද ඒ කියන්නේ ත්‍රිපරිවට්ටය ඔහු චතුාර්ය සත්‍ය දකි. මම් පස්සති. ඒකයි තේරුම් ගන්න. අන්න එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා, ප්‍රතිපදාවක් තියෙනවා. ආනපාන සති සමාධි භික්ඛවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ෙන්ති. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති. සත්ත බොජ්ජංගා භාවිතා බහුලීකතා විජ්ජා විමුක්තිං පරිපූර්ණති. එනිසා මේ දුක් පැවැත්මට අහු වෙන්න අපිට යන්නේ අසුරු සැනක් තරම් වෙලාවක්. රාගයක් උපදිනවා, ද්වේෂයක් උපදිනවා, මෝහයක් උපදිනවා. කර්ම චක්‍රයට අහු. ඒකෙන් මිදී නිදහස් වෙන්න තියෙනෙත් අපිට අසුරු සැනක් තරම් වෙලාවක්. ක්‍රමය තමයි සතර කමඨහන් වඩන්න. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති ඉතිමා චතුරාර්යකා බික්ඛු භාවීය. සතර කමඨහන් වඩනවා කියන දන අපි දැක්ක එහෙමනම් ආනපාන සති සමාධි පූර්ණය වෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය බලගැන් වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම බලගැන් වෙනවා. ඔන්න මාර්ගය. මං පස්සති. දුකෙන් මිදී නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. අවිද්‍යාවෙන් මිදී නිදහස් වෙන්න මාර්ගයක් තියෙනවා. අපි ඒකම තමයි විග්‍රහ කළේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ කියලත් අරියෝ පංචාංගිකෝ මග්ගෝ කියලත්. හොඳයි අපි පින් අනුමෝදන් කරමු.
එත්තාවතා චම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මිහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත. හොඳයි, දැන් කවුරුත් කල්පනා කරගන්න තමුන්ගේ සිතේ උපදින බාල සමාගම හෙවත් මේ රාග ద్వේෂ මෝහ සිතිවිලි සමාගමින් මිදී නිදහස් වෙලා තමුන්ගේම සිතේ උපදින සතන් සමාගම හෙවත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුබ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යන අරමුණු ඇති කරගනිමි, සමුදය නිරෝධ කරගනිමි යන චේතනාවෙන් කවුරුත් මේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියන ගාතාව කියලා සමුදය නිරෝධ කර ගැනීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි, හැම කෙනෙක්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චතු අරිය සත්‍ය ධර්මයම පසක් කොට අත්දැක ගනිත්වා.